समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අපේ ජීවිතය තුළ භාග්‍යවතුන් වහන්සේ අපට උගන්වා වදාළේ මේ කෙලෙස් කලමනාකරණය කරගන්න නෙමෙයි. මූලික වශයෙන් අපි කෙලෙස් කලමනාකරණය කරගන්නක හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දාන්න කියලයි. නැවත ඇති නොවන ආකාරයකටම කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන්ම සිඳලා දාන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. ඒකට පෙන්වා වදාළ පර්යාය තමයි චතුරාර්ය සත්‍ය පර්යාය. අද දේශනාවට මාතෘකාව හැටියට චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවනට යොමු වන ආකාරය පිළිබඳ බොහෝම සරල දේශනාවක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් මේ ගැන අපි ගොඩක් දේශනාත් කරලා තියෙනවා. කොහොම වුණත් හැමෝටම වැදගත් වේවි කියලා හිතන ධර්මකාරණා ටිකක් මතු කරන්න අද මේ දේශනාවෙන් කල්පනා කරනවා. මූලික වශයෙන් කෙලෙස් කලමනාකරණය කරගන්න එක අපේ ක්‍රමය නෙමෙයි. ಭಾರತයේ ගොඩක් දෙනෙක් හිටියා කෙලෙස් කලමනාකරණය කර ගැනීම ගැන කතා කරපු. කෙලෙස් කලමනාකරණය කර ගැනීම ඊටා හොඳ අවස්ථාවක් හැටියට ඊටා යහපත් අවස්ථාවක් විදිහට ಭಾರತයේ හිටපු ඇතැම් උදවිය කල්පනා කළා. ඒ අය තමන්ගේ ජීවිතය තුළ ක්ලේශ ධර්මයන් තුළ යම්කිසි සංසිඳීමක් කලමනාකරණයක් හදාගන්න ගොඩක් උනන්දු වුණා. නමුත් ඒ අයට හම්බ වුණ නැති දේ තමයි කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක ගැන ඒගොල්ලන්ට හරියට අදහසක් තිබුණේ නැහැ. දැන් කෙලෙස් පින්වත්නි අපිට පුළුවන් తాවකාලිකව යටපත් කරගන්න. ඒකට ඉතින් බොහොම සිහිනුවණ හදාගෙන සති සම්පජඤ්ඤේ හදාගෙන යෝනිසෝ මනසිකාරය හදාගෙන අපිට පුළුවන් කෙලෙස් යම් තාක් දුරට කලමනාකරණය කරගන්න. ඒ කලමනාකරණය කියන්නේ ඉතින් తాවකාලිකව යටපත් කරගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ තදංග ප්‍රහාණය කියලා. ඒ කියන්නේ තදංග වශයෙන්වත් කෙලෙස් යටපත් කරගෙන තමයි අපි ওই පින්කම් මෙහිම කරන්නේ. පින් දහම් කරන්නේ. ඒකට ওই ධර්ම දහම් දැනුම ප්‍රමාණවත්. ඊට පස්සේ සීලයෙන් යම් උපකාරාර්ථය වැදගත්. සීලයෙන් ලැබෙන අනුග්‍රහයත් සුළුපටු එකක් නෙමෙයි. මූලික වශයෙන් తాවකාලික වශයෙන් කෙලෙස් යම් කිසි කලමනාකරණයක් කරගන්නවා. తాවකාලිකව යටපත් කරනවා. ඒතකොට తాවකාලිකව හරි කෙලෙස් ටික යටපත් කරගත්ත හිතකින් තමයි අපි දන් දීම ආදී කාරණා සිද්ධ කරන්නේ. තව ඒකෙම තව පැත්තක් තියෙනවා පින්වත්නි, විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය. මොකද්ද විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ? ඒක අර මේ දානය සීලය වගේ දෙයකට එහා ගිහින් විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ඒක බොහොම ප්‍රබලයි. ඒ කියන්නේ සෑහෙන කාලයක් කෙලෙස් උද්ගත වෙන්නේ නැහැ. විස්කම්බන ප්‍රහාණය තුළ. ඒතකොට මේ සෑහෙන කාලයක් කෙලෙස් උපදින්නේ නැත්තේ කුමක් නිසාද? හිතේ ප්‍රබල භාවයක් නිසා. හිතේ ප්‍රබල භාවයක් නිසා. කෙබඳු ආකාරයේ ප්‍රබල භාවයක්ද? ධානසිතක ප්‍රබල භාවයක්. සිතේ ප්‍රබල භාවය කෙලෙස් සෑහෙන කාලයක් උපදින්න නොදී හිත ප්‍රබල භාවයකට ගොඩනගා ගන්නවා නම් ඒකට ධානයක උපකාරය හරිම වැදගත්. ඒ ධාන හිත තුල පවතින ප්‍රබල භාවය නිසාම
සෑහෙන කාලයක් කෙලෙස් උපදින්නේ නැහැ. මොකද බුද්ධ කාලේ හිටියා සමහර ස්වාමීන් වහන්සේලා හිටියා උන්වහන්සේලාගේ ජීවිතේ කෙලෙස් තිබුණේ නැහැ. කාමච්ඡන්දේ වගේ ස්වභාවයන් තිබුණේ නැහැ. දැන් මේ ලංකාවේ වැඩ හිටිය අනුරාධපුර යුගයේ එහෙම සමහර හාමුදුරුවෝ වැඩ හිටියා උන්වහන්සේලාගේ හිතේ ක්ලේශ ධර්මයන් කවදාවත් ඇති වෙන්නේ නැහැ වගේ උන්වහන්සේලා හිටියේ. එක හාමුදුරු කෙනෙක් ඉඳලා තිනවා අවුරුදු 56ක් රාග සිතුවිලි මාත්‍රයක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ හාමුදුරු මුලාවටත්පත් වුණා මම රහත් කියලා. උන්වහන්සේට අවංකවම තිබුණේ මුලාවක්. මොකද උන්වහන්සේම නැතුව රාගය ඇති වෙන ගමන් මම විරාගී කෙනෙක් කියලා කිව්වා නෙමෙයි. ද්වේෂය ඇති වෙන ගමන් මං විත දෝෂී කෙනෙක් කියලා කිව්වා නෙමෙයි. මෝහයේ බරපතල විදිහට තියෙන ගමන් මං විත මෝහී මෝහයෙන් නිදහස් මම අවිද්‍යාව කඩලා දැම්ම කියලා කිව්වා නෙමෙයි. අර තමන් තුළ විස්කම්බන ප්‍රහාණය නිසා ඒ විස්කම්බන ප්‍රහාණයට උපකාරාර්ථයෙන් වැදගත්තුණු ධානසිතේ ප්‍රබලභාවය නිසා අවුරුදු 56ක් එක දිගට රාග සිතක් ඇති වෙලා නැහැ. ඉතින් මුලාවටපත් වෙනවා කියන එක අහන්න දෙයක්වත් නෙමෙයි. මොකද රාග සිතුවිලි මාත්‍රයක් ඇති වුණේ නැහැ කිව්වම. අන්තිමටම එක ස්වාමීන් වහන්සේ නමක් තමයි සිහිය උපද්දවලා දෙන්නේ උන්වහන්සේට. ඒ කියන්නේ අර ඒක මේ තදංග ප්‍රහාණයට වඩා ටිකක් බොහොම ප්‍රබල තත්වයක්. ඒකයි අපි කියන්නේ මේ කාම ලෝකේ අපි ඉන්න නිසා අපි කොහොම හරි ධ්‍යාන සිතක් උපදවාගෙන කෙලෙස් මැඩ පැවැත්වීම පිණිස වීරිය කරන්න ඕන උනන්දු වෙන්න ඕන කියලා අපි කියන්නේ ඒකයි. ඊළඟට තව පැත්තක් තියෙනවා. ඒ තමයි පින්වත්නි සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ නැවත කවදාවත් කෙලෙස් ඇති නොවන විදිහටම ප්‍රහාණය කරලා දානවා. කවදාවත්. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියන ස්වභාවය තුල තමයි ඒ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කරන්න නම් කියන්නේ කවදාවත් ආයේ ඒ හිත තුල කෙලෙස් ධර්මයන් උපදින්නේම නැහැ. උපදින්නේ කවර ආකාරයකවත් හේතුවක් නැහැ. සම්පූර්ණයෙන්ම කෙලෙස් නිරුද්ධ කරපු අවස්ථාවක්. ඒ බඳු ස්වභාවයට හිත හදා ගැනීම පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය අවබෝධයට පත්වීම. එමන චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය අවබෝධයට පත්වෙච්ච කෙනා තුළ තමයි ලෝකයේ සමුච්ඡේද ප්‍රහාණය කියන ස්වභාවය අත්දකින්න ලැබෙන්නේ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියන ස්වභාවය චතුරාර්ය සත්‍ය අවබෝධයේ මත කෙලෙස් ධර්මයන් නැති නොවන චිත්තසංතානයක් નિરાයාසයෙන් Tamanගේ හිත තුළ උපදිනවා. ඒක බොහොම අමාරුවෙන් උපදින එකක් නෙමෙයි. දත් මිටි කාලා මේක මම නම් මේ ගැන රාගයක් හදාගන්න නෑමයි කියලා අර එහෙම දත් මිටි කාලා ඇති කරගන්න තත්වයක් නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියන එක අපහසුවෙන් ඇති කරගන්න ස්වභාවයක් නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ අර හේතුඵල දහම නිසා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඇතිවෙච්ච අවබෝධය නිසා සියලු සංස්කාරයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීම මත ඒ හිත තුළ කවරදාකවත් නැවත ක්ලේශ ධර්මයන් ඇති නොවන මට්ටමටම හිත සකස් වෙලා නැවත කෙලෙස් ධර්මයන් ඒ හිත තුළ ඇති වෙන්න ඉඩක් නැහැ. කෙලෙස් ධර්මයන් ඇති වෙන හැඩතලයක් ඒ හිත තුළ නැහැ. සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වුණු චිත්තසංතානයක් තමයි ඒ උත්තමයා තුළ පවතින්නේ. එතකොට ඒ බඳු ආකාරයකින් හිත හදා ගන්නවා කියන එක පින්වත්නි බොහොම ලේසි වැඩක් නෙමෙයි. ඒක සෑහෙන කාලයක් යන වැඩක්. මුලින්ම අපි පුහුණු කරන්නේ පිළිවෙලින් හරියට මහා මුහුද ගැඹුරට යනවා වගේ පිළිවෙලින් අපි හුරු වෙන්න ඕන තදංග ප්‍රහාණයට. ඒකට තමයි දන් දෙන්නේ. වගේ අපි తాවකාලිකව හිත පුහුණු කරනවා අතහැරීම පැත්තට. తాවකාලිකව කෙලෙස් යටපත් කර නමුත් ඉතින් ඒකත් ලේසි වැඩක් නෙමෙයි. ඒකයි ඔය දානි ගැන කියන්නේ දානංච යුද්ධංච සමානමාහු කියලා. දානි කියන්නේ යුද්ධයක් වගේ.
රාග ද්වේෂ මෝහ එක අභ්‍යන්තරව ඇති වෙන විශාල ගැටුමක ජයග්‍රහණයක් ඇටියට තමයි මිනිහෙක් හරියට දානයක් දෙනවා නම් දෙන්නේ. නිකන් පේන්න දෙන දාන ගැන නෙමෙයි කියන්නේ. ඒතකොට ඒක පුහුණු කරන්න ඕනේ. ඊට පස්සේ අපි පුහුණු කරන්න ඕන විස්කම්බන ප්‍රහාණය. කියන්නේ සෑහෙන කාලයක් කෙලෙස් හිත තුල ඇති නොවන විදිහට කෙලෙස් ඕලාරික මට්ටමින් ඇති නොවන විදිහට හිත පුහුණු කරන්න ඕන. ඒකට අපි ඔය අනුස්සති භාවනා ආදී භාවනා දියුණු කරන්න ඕන. එතනින් පස්සේ සමුච්ඡේද ප්‍රහාණයට නැවත කවදාවත් ඇති නොවන මට්ටමට අපට ටිකෙන් ටික මේ හිත හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ටිකෙන් ටික මේ හිත අපිට මේ විදියට හදා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ බඳු තත්වයකට ක්‍රමානුකූලව හිත ගොඩනගා ගැනීම දක්වාම අපි මේ හිත පුහුණු කළ යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මේ සමුච්ඡේද ප්‍රහාණය පිණිස පුද්ගලයාගේ හිත හසුරුව ගන්න ඕන විදිය. එතකොට පුද්ගලයා කවරක් පිළිබඳවද දැනගන්න ඕනේ. එතකොට එයා දැනගන්න ඕන මේ ලෝකේ දුකේ ස්වභාවය. එතකොට මේ දුකේ ස්වභාවය වෙන වෙනම තේරුම් අරගෙන ඒ පුද්ගලයා තුළ දුකෙන් නිදහස් වීම පිණිස ප්‍රතිපදාවට බැහැ ගන්නවා නම් එහෙම එකපාර නිදහස් වෙන්න බෑනි. දුක හැදෙන්නේ කොහොමද කියලා එයා දැනගන්න ඕන. එතකොට මේ දුකේ ස්වභාවය තුළ පුද්ගලයා අවසානයේට නවතින තැනක් තමයි මේ දුක කියලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධ ලෝකයටයි දුක කියන්නේ කියලා ඊට ගැඹුරින් නුවණ හදා ගන්නවා. ඒ නුවණ හදාගත්ත ශ්‍රාවකයා විසින් මේ දුක සකස් වෙන්නේ කොහොමද කියලා දුක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න. යාට එතකොට තේරෙනවා මේ අවිද්‍යා සහගත ඇතිවන හේතුඵල න්‍යායේ ප්‍රතිලාභයක් හැටියට තමයි ජරා මරණ දුක නම් වූ තත්ත්වය උද්ගත වෙන්නේ. එතකොට අවිද්‍යාවේ ප්‍රතිලාභයයි ජරා මරණ දුක. තණ්හාවේ ප්‍රතිලාභයයි ජරා මරණ දුක. ඒතර අවිද්‍යාව තණ්හාව නැති වෙච්ච තැනක දුක හැදෙන්නේ නැහැ. දුක නැති වෙන තැනකට හිත හදා ගන්නවා. ඒකට මොකද්ද කියන්නේ? සමුච්ඡේද ප්‍රහාණය. අන්නේ එතනට. ඒතකොට සමුච්ඡේද ප්‍රහාණයේ අර්ථයම තමයි දුක්ඛ නිරෝධය කියලා අපි කතා කරන්නේ. දුක නිරුද්ධ කරනවා. දුක ඒ කියන්නේ සාක්ෂාත් කළ යුත්තේ දුකේ නිරෝධයයි. ඒතර ඔය අතර වැදගත්ම දේ මොකද්ද? දුකේ නිරෝධය. දුක් චතුරාර්ය සත්‍යයේම වැදගත් විස්තරයක් තමයි දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධ සත්‍යයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන ආර්ය සත්‍යයත් අතර අපිට සාක්ෂාත් කරන්න තියෙන්නේ අත්දැක ගන්න තියෙන්නේ දුක්ඛ නිරෝධයයි. දුක්ඛ නිරෝධය තමයි සාක්ෂාත් කරගන්න තියෙන්නේ. එතකොට ඒක තමයි වැදගත්ම දේ. ඒ නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස අපි පිළිවෙත් පූර්ණේ කළ යුතුයි. අපි ක්‍රමානුකූලව හිත වැඩිය යුතුයි. ඒ පිළිවෙත් පූර්ණේ කිරීම පිණිස හිත වැඩිය යුතුයි. කවරක් පිළිබඳවද වැඩිය යුත්තේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි හිත වඩන්න අවශ්‍ය වන්නේ. මොකද මේ දුක එක පාරටම නිකන් අහසෙන් කඩා වැටුණා වගේ ඔබ දුකටපත් වුණා නෙමෙයි. මේ දුක ඒ බඳු ස්වභාවයේ තත්ත්වයක් නෙමෙයි. මේ දුක කියලා කියන්නේ පින්වත්නි අපි තුල තියෙන අවිද්‍යාව සහ තණ්හාව පදනම් කරගෙන අපි තුල ඇතිවෙච්ච බන්ධනය නිසා බැඳීම නිසායි මේ දුක හටගත්තේ. බන්ධනය නිසා. එතකොට අපි ලෝකයට බැඳෙන්න තමයි පින්වත්නි දුක අපිව අපේ පසුපස්සේ ලුහු බැඳේ. අපි ලෝකයට බැඳෙන්න ඒ බැඳීමේ ප්‍රමාණයට අනුව දුක විසින් අපිව ලුහු බැඳා. එතකොට අපි තුල පින්වත්නි අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි පදනම් කරගෙන අපි ලෝකයක් එක්ක බැඳුනා. ලෝකේ බැඳෙන්න අපිව දුක ලුහු බැඳා. එතකොට දුක ලුහු බඳින්න පටන් ගත්තේ කවද්ද? දුක ලුහු බඳින්න පටන් ගත්තේ පින්වත්නි අපි බැඳිච්ච දවසටයි. එදා තමයි අපි දුක ලුහු බැඳේ. එතකොට අපි බැඳිච්ච දවසට ඒ බැඳුණු ප්‍රමාණයට බැඳීමේ ධාරිතාවයට අනුව දුක අපිව ලුහු බැඳා. හැබැයි යම් දවසක අපි බැඳෙන්නේ නැත්තම්
බැඳින් නැතුව ඉන්නවා නම් නොබැඳී ඉන්නවා නම් ඒ නොබැඳී ඉන්න තාක් කල් පින්වත්නි දුක අපිව ලුහු බඳින්නේ නැහැ. කවදාවත් අපිව ලුහු බඳින්නේ නැහැ. එතකොට මේ ලෝකයේම සංස්කාර ගොඩක්. සංස්කාරයන්ගේ ඇතිවීම තමයි දුක කියලා කියන්නේ. සංස්කාරයන්ගේ සමුදයක් නැත්තම් දුකේ සමුදයක් නැහැ. එතකොට සංකාර කියලා පොදුවේ අපි කියන්නේ හේතුන් නිසා හටගත්ත දේවල්. එතකොට හේතුන් නිසා හටගත්ත ලෝකේ යමක් ඇද්ද? ඒ හේතුන් නිසා හටගත්ත සියලු දේවල් පදනම් කරගෙන ලෝකේ දුක හට ගන්නවා. ලෝකේ දුක හට ගන්නවා. එතකොට ලෝකේ දුක හට ගන්න විදිහ ගැන අපිට හරියට අවබෝධයක් තියෙන්න ඕන පින්වත්නි. එතකොට මේ දුක කියන ස්වභාවය හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ කියන්නේ සංඛාර පදනම් කරගෙන දුක හටගන්නේ. හේතුන් නිසා හටගත්ත ඵලධර්ම පදනම් කරගෙන දුක හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ විය යනවා. ඒක තමයි ඔය බොහොම ප්‍රකට මලගෙවල් වල එහෙම ඇහෙන ගාතාවක් ඔය මරණ දැන්වීම වලත් ගහලා තිනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද? අනිත්‍යතාවය. මෙන්න මේ අනිත්‍යතාවය තේරුම් ගන්න බැරි වෙන තාක්කල් පින්වත්නි දුක විසින් අපිව ලුහු බඳිනවා. මේ අනිත්‍යතාවය තේරුම් ගන්න බැරි තාක්කල්ම දුක විසින් අපිව ලුහු බඳිනවා. එතකොට මේක අපිට ඒත්තු ගැන්වෙන්නේ මේක ඊටාම පැහැදිලිව අපට තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින්. ධර්මයේ තුලින් ගොඩනගෙන සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ තමයි තේරෙන්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවයම පදනම් කරගෙනයි දුක හටගන්නේ කියලා. ඒක තේරෙන්නේ ප්‍රඥා ගෝචර භාවයත් එක්ක ප්‍රඥාවේ ඉපදීමත් එක්ක යදා පඤ්ඤාය පස්සති. ඒක ඥානවන්තයින්ට ගෝචර වන විශේෂ පරාසයක්. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ සම්මාදිට්ඨික භාවය. එතකොට සහරි දැක්මකට ආවට පස්සේ යාට ලෝකය පටලැන විදිය, ලෝකයේ ගැට ගැහෙන විදිය, ලෝකේ බැඳෙන විදිය, ලෝකේ සකස් වෙන විදිය පිළිබඳ ඊටාම පැහැදිලි අවබෝධයක් යාට එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා මේකට විකල්පය නම් නිබ්බිදාවයි. වෙන විකල්පයක් නැහැ. නිබ්බිදාව හැර මේකට වෙන විකල්පයක් ඇත්තේ නැහැ. සම්පූර්ණයෙන්ම පින්වත්නි නිබ්බිදාවමයි වටින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. මේ ලෝකයේ දුක ගැන නිබ්බිදාවක් හට ගැනීම, කලකිරීමක් හට ගැනීම තමයි මේ දුකෙන් නිදහස් වීමේ දුකෙන් නිදහස් වෙලා සැබෑ පාරිශුද්ධියකටපත් වීමේ වැඩපිළිවෙල කියලා ඒ ශ්‍රාවකයාට දැනෙන්න පේන්න පටන් ගන්නවා. එතකොට මේ අවබෝධය කරා අපි ක්‍රමානුකූලව පියමන් කරනකොට සැබෑ ශ්‍රාවකයෙකුට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මූලික පණිවිඩය තුල ශක්තිමත් වෙලා අවබෝධය කරා යන්න අවකාශය ලැබෙනවා. දැන් අපි ඔබට මතකද කිව්වා දැන් මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තදංග ප්‍රහාණය පුහුණු කරන්න ඕන. ඒ කියන්නේ తాවකාලිකව ඒ මොහොතේ ඇතිවන ක්ලේශ ධර්මයන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මොහොත තුල ක්ලේශ ධර්මයන් උපදින්න නොදී Tamanගේ හිත සකස් කර ගැනීමේ කුසලතාවයක් ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. එතකොට ඒ ශ්‍රාවකයාට ඒ කුසලතාවයේ තිබුණාට පස්සේ හරි වාසියක් තියෙනවා. මොකක්ද ඇති වෙන වාසිය? ඒ තමයි පින්වත්නි ඒ තැනදී ඒ ශ්‍රාවකයාට ඇතිවන ක්ලේශ ධර්මයන් తాවකාලිකව යටපත් කර ගැනීම තුළ මේ ක්ලේශ ධර්මයන්ගේ නිදහස් වෙච්ච තැනක යම් ඊටා ශාන්ත බවක්, ප්‍රණීත භාවයක් ඇති බව ඒ ශ්‍රාවකයාට තේරෙනවා. හැබැයි ඒක මහා ලොකු දෙයක් විදිහට අපි සලකන්න ඕනේ නැහැ. ඒක ලෝකේ මහ විශාල දෙයක් විදිහට අපි සලකන්න හොඳ නැහැ. එහෙමනම් අපිට වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ తాවකාලිකව ඒ මොහොතේ ඇති වෙන තදංග ප්‍රහාණය සම්බන්ධ අපිට මේ වර්තමානයේ මොහොත තුල ප්‍රතිචාර දක්වන අත්දැකීම් තුල පුහුණු කරගන්න පුළුවන්. මම ඔබට කිව්ව මතක ඇති දානීය තුලින් පවා අපි තදංග ප්‍රහාණය තමයි පුහුණු කරන්නේ. නමුත් ඒ తాවකාලික ප්‍රහාණය කියන එක පුද්ගලයා අවබෝධයට ගෙනියන්න බොහොම උපකාරාර්ථයෙන් වැදගත් වෙන එකක් නෙමෙයි. එතකොට මේ මානසිකව අතහරිමින් දන් දීම වගේ දේවල් පවා කරනකොට ඒ කිරීම තුල తాවකාලිකව ඒ මොහොත තුල
සම්පූර්ණයෙන් ක්ලේශ ධර්මයන් යටපත් කරගෙනයි කරන්නේ. නමුත් ඒක යටපත් කරගෙන තිබ්බත් නිකන් අර බැලුම් බෝලයක් හරියට රබර් බෝලයක් වතුරේ පාගගෙන ඉන්නවා වගේ. ඉතින් ඒක ඕන වෙලාවක උඩට එන්න පුළුවන්. නමුත් ඒක ඒ මොහොත තුල පුහුණු කළාට පස්සේ එයා තුල අත්දකින්න අත්දැකීම එයාට ඇතිවන දැනුම තුලින් එයා තේරුම් ගන්නවා එක දෙයක්. මොකක්ද? තේරුම් ගන්නවා මේ කෙලෙස් ධර්මයන් හිතට ගලන එක මොන තරම් දුකක්ද. මොකද මේ ක්ලේශ ධර්මයන් ඇති වෙන තාක්කල් අපිට ඉපදෙන්න වෙනවා. එතකොට ක්ලේශ ධර්මයන් ඇති වෙන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා නෙමෙයි. එකපාරම ක්ලේශ ධර්මයන් නැති වුණා නෙමෙයි. එතකොට ක්ලේශ ධර්මයන් මේ හිතට ගලන්න පටන් ගත්තේ ලෝකයේ අපි ප්‍රියමනාප දේවල් ඔස්සේ ලුහු බඳින තාක්කල් ක්ලේශ ධර්මයන් අපි පස්සේ ලුහු බඳිනවා. මේ ලෝකයේ ප්‍රියමනාප දේවල් අපි හොයන්නේ කොහෙන්ද? ලෝකේ ප්‍රියමනාප දේවල් අපි හොයන්නේ ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා. නොඑක ආකාරයේ ක්ලේශ ධර්මයන් අපි ලුහු බඳින්නේ මෙන්න මේ ඇස කන නාසය දිව කය මනස හරහා. එතකොට ඇස කන නාසය දිව කය මනස හරහා ලෝකයේ විවිධාකාර දේවල් හොයාගෙන යනකොට මේ උපදි සම්බන්ධනයේ පදනම් කරගෙන නැවත නැවත ජරා මරණ දුකම මට පැනවෙනවා. ඒකමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. මේ තණ්හාව කියලා කියන්නේ ඇස ඉදිරියට, කන ඉදිරියට, නාසය ඉදිරියට, දිව ඉදිරියට, කය ඉදිරියට, මනස ඉදිරියට එන අත්දැකීම තුළ ප්‍රිය මధుර භාවයේ පැවැත්වීමමයි කියලා හරියට දේශනාවල තියෙනවා. අපිත් ওই දේශනාවල නිතර කියනවා. මොකද එතනමයි දුක හටගන්නේ කියන එක පැහැදිලි කරන්න. එතකොට සෝතං ලෝකේ කනහරහා දකින්න ලෝකය, චක්කුං ලෝකේ ඇසහරහා දකින්න ලෝකේ, පිය රූපං සාත රූපං ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් අල්ලන්න යනකොට එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති මහන්නි එතනමයි තණ්හාව උපදින්නේ. එත්ත නිවිසමානා නිවිසති එතනමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තණ්හාව සකස් වෙන ආකාරය අපිට පැහැදිලි කළා. එතකොට මේ තණ්හාව ඇති වෙන්න පින්වත්නි ලෝකේ දුක සමුදය වෙනවා, දුකම හට ගන්නවා. එතකොට දුකේ සමුදය තමයි ඇස ඉදිරියට එන රූපය පිළිබඳ ප්‍රිය මధుර භාවයෙන් පිළි අරගෙන තණ්හාවම ගොඩනගා ගන්න එක. වෙන මොකක්වත් නෙමෙයි. තණ්හාවම ගොඩනගා ගන්න එක. එතකොට දැන් මේක නම් ප්‍රශ්නය ඒ අවබෝධය කරා යන කෙනෙක් ඕලාරික මට්ටමේ ක්ලේශ ධර්මයන් ටික ටික යටපත් කර ඉදිරියට එන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ කියන්නේ තදංග ප්‍රහාණය తాවකාලිකව මේ ක්ලේශ ධර්මයන් ඇති නොවන මට්ටමට එදිනෙදා කටයුතු වලදී ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒකේ ආభాෂය තමයි ওই දන් දීමේ වගේ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා භාගතුන් වහන්සේ මුලින්ම දානේ වගේ එකක් පෙන්වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේලා පවා බෝධිසත්ව අවදීදී පළවෙනියෙන්ම දාන පාරමිතාව පුරන්නේත් ඒකයි. මොකද සමුච්ඡේද ප්‍රහාණී පිණිස තදංග ප්‍රහාණී පුහුණු කිරීම පිණිස තමයි උන්වහන්සේලා මේ දාන පාරමිතාව පවා පුරන්නේ. බුදුවරු දානේ දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ආදී වශයෙන් දානේ පූර්ණේ කරන්නේ සමුච්ඡේද ප්‍රහාණයට අයිති මූලික පදනම හදා ගන්නටයි. අපි උනත් දැන් අපේ ජීවිතය තුළ දානේ වගේ කාරණයක් මූලික වශයෙන් සිද්ධ කළ යුත්තේ සමුච්ඡේද ප්‍රහාණයට පදනම හැටියට මේ කාරණේ උදව්වක්, උපකාරයක්, අනුග්‍රහයක් කරන නිසා. ඊට පස්සේ ඒ තුලම බුද්ධ දේශනාවත් මතු වුණ එකේ ඊට පස්සේ අපි පුහුණු කරන්න ඕන විස්කම්බන ප්‍රහාණය. ඒ කියන්නේ දීර්ඝකාලීනව ක්ලේශ ධර්මයන් උපදින්න නැති විදියට ඍජු වැඩපිළිවෙලකට බැහැ ගන්න ඕන. ඊට බැලුම් රබර් බෝලයක් පාගගෙන ඉන්නකොට නිකන් එතන ක්ලේශ ධර්මයන් නැහැ වගේ දානි දෙනකොට ඒ වගේ දේවල් වල ඒ මොහොත තුල తాවකාලික ප්‍රහාණයක් තියෙනවා, තදංග ප්‍රහාණය. නමුත් ඒක දානි දීලා ඉවරනම ආයි සුපුරුදු ජීවිතේටම අපි කැරකිලා වැටෙනවා. පරණ ජීවිතේටම අපි වැටෙනවා. එහෙමනම් අපේ ජීවිතය තුළ විස්කම්බන ප්‍රහාණය කියන්නේ සෑහෙන කාලයක් ක්ලේශ ධර්මයන් උපදින්න නැති විදියට හිත පුහුණු කළ යුතුයි. ඒ පුහුණු කිරීමේ අර්ථය මතුවෙන්නේ ධ්‍යානයේ තුල. ධ්‍යානයේ තුල.
එතකොට දානීය සීලය වගේ දේවල් වලින් අපිට ඒ මොහොතේ తాවකාලිකව ක්ලේශ ධර්මයන් යම්කිසි කලමනාකරණයක් කරගන්න පුළුවන්. කලමනාකරණය කියලා කියන්නේ කලමනාකරණය කරගත්ත තැනක තමයි සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. එකපාරම සමුච්ඡේද ප්‍රහාණය කරනවා කියවට ඒක කවදාවත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දානීය සීලයෙන් අර තදංග ප්‍රහාණයට తాවකාලික ප්‍රහාණයට උපකාරය හම්බ වෙනවා. ඊට පස්සේ විස්කම්බන ප්‍රහාණය කියන්නේ සෑහෙන කාලයක් ක්ලේශ ධර්ම නැති නොවී තියාගන්න පුළුවන් නම් හොඳයි වගේ අදහසක් මදනම් කරගෙන තමයි භාවනාමය ඥානය අපි දිනු කරගන්නේ. මොකද සෑහෙන කාලයක් හිත තුල ක්ලේශ ධර්මයන් නැති වෙන්නේ නැත්නම් ඒ හිත මේ කාමච්ඡන්දය ආදී නීවරණයන්ගෙන් බැටකන්නේ අඩුවෙන් කියන එකයි ඒකේ අදහස. කාමච්ඡන්දය ආදී නීවරණ ධර්මයන්ගෙන් ඒ හිත බැටකන්නේ හරිම අඩුවෙන්. ඒතර ඒ බඳු අඩුවෙන් බැටකන හිතකට අනිවාර්යෙන් භාවනාවේ උපකාරය අවශ්‍යයි. ඒක සාංශාරික වශයෙන් හෝ පුහුණු කරලා තියෙන එක අවශ්‍යයි. ඒකනේ ඔය අවබෝධය කරා ගියපු අය ගොඩාක් භාවනා කරපු අයත් නෙමෙයි. නමුත් ඒ භාවනා කරේ නැති ඒ කියන්නේ නමුත් සංසාරයේ ගුණ ධර්ම වල වැඩිම ඊටාම ඉහළින් තිබුණා. ඒ සංසාරයේ පුරුදු කරපු බඹසර සීලේක අනුග්‍රහය වගේ දේවල් වල උපකාරය තිබුණා. ඒ නිසා උන්වහන්සේලා අවබෝධයට කරා යන ජීවිතය තුල උනත් ඕලාරිකව විවිධාකාර කාමච්ඡන්දයන්ගෙන් ආදී වශයෙන් නීවරණයන්ගෙන් බැටකන හිතක් තිබුණේ නැහැ උන්වහන්සේලාට. දැන් අපි දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ ගත්තත් පින්වත්නි මේ හොඳට බඹසර සීලේ දිනු කළානේ. ඒ බඹසර සීලයක් දිනු කළා. බඹසර සීලේ දිනු කරපු නිසා උන්වහන්සේ කවදාවත් මේ මිනිසුන්ගේ ඇඟිලි කපා ගත්තට කවදාවත් උන්වහන්සේට මේ කියන්නේ මිනිහි කාන්තාව කැලේට එනවා ඇඟිල්ල කපා ගන්නවා. නමුත් කවදාවත් වැරදි හිතකින්වත් ඇඟ ස්පර්ශ කළේ නැහැ කියනවා. ඒකට බලපෑවේ උන්වහන්සේ සාර වැරදිච්ච කතාව ඇත්ත වැරදුනා තමයි. අර සංසාරේ දිනු කරපු බඹසර සීලේ උපකාරයේ බලපෑවා කියනවා. දෙයක හම්දුරු කෙනෙක් හිටිය කාශ්‍යප ශාසනය මගේ මතකයේ හැටියට. ඉතින් මේ පෙර බුද්ධ ශාසනයේදී ඉතින් පැවිදි වෙලා ගුණධර්ම රැක්කා. බඹසර සීලය හොඳට දියුණු කළා. මැරුණා දෙවිවරු අතර ගියා. මෙහෙට ආවා. මස් සත්තු මරණ පවුලක උපන්නේ. බලන්න සංසාරයේ අවදානම. බඹසර සීලයක් දියුණු කරපු කෙනා පවා සුගතියට ආවත් එයාව අමාරු වැටෙන්න පුළුවන්. දඩයන් කරන පවුලක උපන්නේ. ඉතින් මේ කොල්ලගේ වැඩේ දඩේම දැන්. කලින් මොකද්ද දිනු කළේ? කලින් බුද්ධ ශාසනයක් අන්තිම කාලේ බඹසර සිල් දිනු කරපු හාඳුරු කෙනෙක්. දැන් දඩයන්කාරයි. ඉතින් මේ තරුණයාගේ කටහඬ ඇහෙනකොට සිංහයත් අඩිය පස්සට ගන්නවලු ටිකක්. එච්චරට මහා ගොරහැඬි මහා ගොරෝසු හඬක් තිබ්බා කියනවා. ඉලක්කයට විදින්න පුළුවන් කියනවා. බොහොම හැඩි දැඩි ඇඟක් තිබුණා කියනවා. ආරෝහ පරිණාහ ශරීරයක් තිබ්බා කියනවා. සතෙක් අල්ලගත්තට පස්සේ විලුඹෙන් ගහලා සතාගේ ඔළුව පලන්න කියනවා. ඒතර කොහොම හයියක් තියෙන්නේ නැද්ද? දැන් බලන්න බඹසර සීලයේ දියුණු කරගෙන හිටිය කෙනෙක්. හැබැයි කවදාවත් කාන්තාවක් වැරදි අදහසකින් ස්පර්ශ කළේ නැහැ කියනවා. දරට එන කාන්තාව දකින්න. ඉතින් මේ තරුණයාට බැරිද මේ කාන්තාව ඇදගෙන යන්න? පුළුවන්. ඇයි? වැරදුනා තමයි බඹසර සීලයක් දියුණු කළා. බඹසර සීලයක් දියුණු කළා. දැන් අපි කියනවානේ සීල සමාධි ප්‍රඥාව මේ අනුපූර්ව වශයෙන් පුහුණු කරන්ද ඒ පුහුණු කිරීම තුළ අවබෝධය කරාපත් වේ කියලා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නේ එහෙම ඉතින් සීල සමාධි ප්‍රඥාව අනුපූර්ව වශයෙන් පුහුණු නොකොටත් සමහර අය ඔය අපි කරනවා වගේ අවුරුදු ගණන් අවුරුදු 10 15 දියුණු නොකර එකපාර ධර්මයේ හම්බෙලා එන සෝවාන් උනේ එහෙමනම් ඒ ඇයි එහෙම කියලා අහන්න පුළුවන්. ඒ සංසාරේ මේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම දියුණු කරලා තියුණු වශයෙන් වැඩිච්ච කුසලතාවයේ තිබුණා. ඒකයි අපි කියන්නේ දැන් මේ කාලේ අවබෝධය කරා නොගියත් අපි පුළුවන් විදියට ධර්මයේ ඇසුර ධර්මයේ ආభాෂය ලැබමින් මේ ජීවිතය තුළ හික්මින් අවශ්‍යයි කියලා අපි කියන්නේ ඒකයි. දැන් මේ තරුණයා දවසක් හාමුදුරුවෝ කෙනෙක් පින්නපාතේ වඩිනවා දැක්කා. පින්නපාතේ වඩිනවා දැකලා මෙයා දැක්ක හාමුදුරුවන්ගේ අතේ පාත්‍රයක්ුත් තියෙනවා මැටි භාජනයක්. මෙයා හිතුවා මේ හාමුදුරුවෝ අර පුරුද්දක් තියෙනවනේ සංසාරික පුරුදු සමහර සංසාරික පුරුදුනේ. ඉතින් මේ ජීවිතේ හොඳ දඩේන්කාරයෙක් තමයි. මේ ජීවිතේ බොහෝම හැඩි දැඩි මිනිස්සෙක් විදියට සත්තු පවා පසුබහින මට්ටමේ බොහොම ශක්තියක් තිබ්බා තමයි වේගයෙන් දුවන්න පුළුවන් කුසලතාවයක් තිබිලා තියෙනවා. ඉතින් මේ තරුණයා මොකද කරන්නේ මේ අරහාඳුරෝ දැකලා Taman ගල් ගුහාවක ඉඳලා තියෙන ගල් ගුහාවේ වේලපු මස් තිබුණා.
වේලපු මස් මීපැණි දාලා තිබුණා. මේ මස් ටිකක් ගෙනලා අර හාමුදුරන්ගේ පාත්‍රයට පූජා කළා. වළඳනකනුත් බලාන හිටියා. බලාගෙන ඉඳලා අර හාමුදුරුවෝ ඉතින් පොඩි කතා බහක් ඇති වෙලා මේ සීලයක් අදිෂ්ඨාන කරගන්න කිව්වම මේ තරුණයා කැමති වුණා. සීලය ගැන කියනකොට ඉතින් මට අර පරණ කුසලතාවයේ තිබ්බනේ සංසාරිකව. දඩයන් කරත් කමක් නැහැ කැමති වුණා යා. පින්වත්නි තුන්වෙනි ශික්ෂාපදේ කියද්දී කාමී සුමිච්ඡාචාරා වේරමණියා සික්ඛාපදං සමාදියාමි කියලා තුන්වෙනි ශික්ෂාපදේ කියද්දී සෝතාපන්න වෙලා තියෙනවා. ඇයි? අර බඹසර සීලයක් දියුණු කර සාංශාරික වශයෙන් තදංග ප්‍රහාණය පුහුණු කරගෙන ඇවිල්ලා විස්කම්බන ප්‍රහාණය කියන්නේ සෑහෙන කාලයක් කෙලෙස් ධර්මෙන් නැති නොවන විදියට හිත පුහුණු කරපු Tamanගේ චර්යා පුහුණු කිරීමේ කුසලතාවය එකපාර මතුවෙලා ආවා. ඉතින් අපිට මේ කුසලතාවේ නැතත් අපි මේ ජීවිතය තුලදී පුහුණු කරන්න ඕනේ. මේ පුහුණුවට තමයි ඔය මූලික වශයෙන් බුද්ධ දේශනාව හැම වෙලාවකම දස සක්විතිවත් ගත්තත් දානේ මුලට තියෙනවා. දස රාජධර්ම ගත්තත් දානේ මුලට තියෙනවා. සතර සංග්‍රහ වස්තු ගත්තත් දානේ මුලට තියෙනවා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගත්තත් දානේ මුලට තියෙනවා. දස පාරමිතා ගත්තත් දානේ මුලට තියෙනවා. ඊට පස්සේ ওই විදිහට ගොඩාක් තැන්වල දානේ මුලට පෙන්වන්නේ අපි ඕලාරිකව කෙලෙසුන්ගෙන් බැටකන හිතක් තියෙන පුද්ගලයෙක් මූලික වශයෙන් ප්‍රමුඛ වශයෙන්ම එයා තදංග ප්‍රහාණය తాවකාලික ප්‍රහාණය පුහුණු කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඒකේම දෙවෙනි පියවර විදියට ඉදිරියට තියපු අඩියක් හැටියට තමයි විස්කම්බන ප්‍රහාණය පැත්තට යොමු වෙන්නේ. විස්කම්බන ප්‍රහාණය කියන්නේ සෑහෙන කාලයක් ඇති නොවන විදියට හිත පුහුණු කරනවා. ඒ සෑහෙන කාලයක් ඇති නොවන විදියට හිත පුහුණු කරන්න නම් අපිට උදව් කරන්නේ ධානාසිත. මොකද මේ ධානාසිතේ ප්‍රබලභාවයත් එක්ක තමයි පින්වත්නි අපිට සෑහෙන කාලයක් ක්ලේශ ධර්මයන් ඇති නොවන විදියට හිත පුහුණු කරගන්න තියෙන්නේ. එතකොට සෑහෙන කාලයක් ක්ලේශ ධර්මයන් ඇති නොවන විදියට හිත පුහුණු කරනවා නම් ඒ අනිවාර්ය වශයෙන්ම යාට මේ ධානාසිතේ ප්‍රබලභාවය අවශ්‍යයි. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා තමයි පළවෙනි ධානයේ තුල වාසය කරන්නේ. එතකොට පළවෙනි ධානයේ තුල කාමයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට කාමයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවයක්, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවයක් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයේ තුල තියෙනවා. අර ඒ ධානසිතේ ප්‍රබලභාවය නිසාම පින්වත්නි එයාට සෑහෙන කාලයක් කාමච්ඡන්දය ආදී දේවල් ඇති වෙන්නේ නැහැ. දැන් ධානසිත තුලම වාසය කරන්න ඕනේ නැහැ. ධානයට සම්බන්ධලා කාලයක් ධානසිත පුහුණු කරපු කෙනෙකුට පවා භාවනාවෙන් නැගිට්ටට පස්සේ භාවනාවෙන් නැගී හිටියට පස්සේ සමහර විට නෙමෙයි සෑහෙන කාලයක් කාමච්ඡන්ද ව්‍යාපාදේ ඇති වෙන්නේ නැහැ. මොකද අර ධානසිත තුලින් උද්ගත වෙච්ච ප්‍රීතියේ ස්වභාවය Tamanගේ හදවතට දැනෙනවා. ඒ ප්‍රීතියේ ස්වභාවය Tamanට දැනෙනවා. ඒ බඳු අත්දැකීමක් මත පිහිටා හිටිය කෙනෙකුට කවදාවත් මේ ඒ කියන්නේ සෑහෙන කාලයක් කාමච්ඡන්දය ආදී දේවල් ඇති වෙන්නේ අර ධානාසිත තුලින් උද්ගත වෙච්ච ආධ්‍යාත්මික තත්වයේ තියෙන ප්‍රබලභාවයටයි ඒ தත්වය මතුවෙන්නේ පින්වත්නි. එතකොට එයා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී ධාන සමාපatti උපදව ගන්නවා. මේ ධාන ගැන අපි ගොඩාක් දේවල් කියලා තියෙනවා පින්වත්නි. එතකොට දැන් පළවෙනි ධානයේට සමවැදිලා පින්වත්නි Tamanට පුළුවන් ඒ ධාන සිත තුලින්ම විදර්ශනා කරගන්නත් පුළුවන්. අපි ඒව ගැනත් ඔබට කියලා තියෙනවනේ. දැන් මේවා උපදව ගන්නවා නම් මේ ධානය කියන්නේ මොකක්ද කියලා හොඳට දැනගන්න ඕන. ඊට පස්සේ ධාන සිත අදිෂ්ඨාන කරන්න ඕන. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධාන සසඳලා බලන්න ඕන. එතකොට පළවෙනි ධානය කියන්නේ මේ බඳු ස්වභාව එකක් කියලා Tamanටම තේරෙනවා. දෙවෙනි ධානය කියන්නේ මේ බඳු ස්වභාව එකක් කියලා Tamanටම තේරෙනවා. තුන්වෙනි ධානය කියන්නේ මේ බඳු ස්වභාව එකක් කියලා Tamanට තේරෙනවා. හතරවෙනි ධානය මේ බඳු ස්වභාව එකක් කියලා Tamanට තේරෙනවා. ඒවයි ධාන වෙන වෙනම පහුගිය දවසේ දේශනාවෙත් අපි ධාන ගැන ටිකක් කිව්වා. ධාන නිස්සය සූත්‍රයත් ඇසුරු කරගෙන. ඒ නිසා ඒක කියන්නේ නැහැ. මේ මොකද මේ ධාන සිතක් නැති තැනක පින්වත්නි අපිට කවදාවත් ඒ අපේ හිත තුළ විස්කම්බන ප්‍රහාණී කරන්න බෑ ඇත්තටම.
විස්තාව මේ දීර්ඝ කාලයකට කෙලෙස් යටපත් කරගත්ත හිතකින් තමයි සම්පූර්ණ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච සමුච්ඡේද ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විවිධ ආකාරයකින් විවිධ ආකාර වලින් අපිට පුළුවන් අපි දන්න අපි කැමති භාවනාවක් ඔස්සේ අපිට හිත පුහුණු කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට මේ ධ්‍යානයේ ස්වභාව ධ්‍යානීය පිළිබඳ Tamanටම ඊටාම නිර්වුල් අවබෝධයක් ඇති වෙනවා. එතකොට ඒ ධ්‍යානයේ පිළිබඳ නිර්වුල් අවබෝධයක් ඇති වෙනකොට ඒ ධ්‍යාන තුල පිහිටලාම් පින්වත්නි යාට පුළුවන් විදර්ශනා කරන්න. ඒ විදර්ශනා කිරීම තුල තමයි යාට සමුච්ඡේද ප්‍රහාණය අත්දකින්න තියෙන්නේ. එතකොට එයාට පුළුවන් ශූන්‍යතාවය අත්දකින්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය අනුව බලන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම පින්වත්නි ඒ ආධ්‍යාත්මික ජීවිතය තුලදී තමන්ට පුළුවන් අවබෝධයේ කරා හිත පිහිටුවාගෙන 11 ආකාරයකින් තමන්ගේ ජීවිතය විපස්සනා කරන්න පුළුවන්. 11 ආකාරයකින් තමන්ගේ හිත විපස්සනා කරනකොට එයාට සමුච්ඡේද ප්‍රහාණය කරගන්න පුළුවන්. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කරගන්නකොට ඒ සමුච්ඡේද ප්‍රහාණය තුල ඒ ශ්‍රාවකයා දැනගන්නේ කුමක්ද? සමුච්ඡේද ප්‍රහාණය තුල ඒ ශ්‍රාවකයා දැනගන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණය තුල දැනගන්නේ ලෝකේ යථාර්ථවාදී සදාතනික රිද්මයයි ඒ ශ්‍රාවකයා දැනගන්නේ. එතකොට ලෝකේ යථාර්ථවාදී රිද්මය ඒ ශ්‍රාවකයා දැනගන්නකොට ඒ දැනගැනීම තුල ඒ ශ්‍රාවකයාට සැලසෙන විශාල යහපත තමයි එයාට මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ස්වභාවය Tamanට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගැනීමෙන් තොරව සමුච්ඡේද ප්‍රහාණයක් කරා යන්න බෑ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධය තුලින් තමයි සම්පූර්ණයෙන් සමුච්ඡේද ප්‍රහාණය කරා ශ්‍රාවකයාට පියමන් කරන්න තියෙන්නේ. එතකොට මේ අනිත්‍ය පිළිබඳවත් දුක පිළිබඳවත් අනාත්මය පිළිබඳවත් කවරකද දකින්නේ? Tamanගේම ලෝකය පිළිබඳ අනිත්‍යතාවය දුක අනාත්මයයි ඒ ශ්‍රාවකයාට දැක ගන්න තියෙන්නේ. එතකොට මේ දැක ගන්නකොට හේතුන් නිසා හටගත්ත සියලුම දේවල් වල යථාර්ථය අනිත්‍යතාවයයි කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. හේතුන් නිසා හටගත්ත සියලු දේවල් වල යථාර්ථය දුක්ඛදායක ස්වභාවයයි කියලා තේරෙන්න පටන් ගන්නවා. සියලු ධර්මයන්ගේ යථාර්ථය සබ්බේ ධම්මා අනාත්තා, සියලුම ධර්මයන්ගේ යථාර්ථය අනාත්මීය ස්වභාවයයි. අනාත්මීය ස්වභාවයයි කියලා Taman තේරෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධය තමා තුලම ස්ථාවර වෙනකොට, ඒ කියන අවබෝධය තමා තුලම ස්ථාවර වෙනකොට, ඒ ස්ථාවර වීම තුල එයාට ඒ ස්ථාවර වීම තුල ඒ ශ්‍රාවකයාට සමුච්ඡේද ප්‍රහාණය දක්වාම Tamanගේ හිත හසුරුවා ගන්න පුළුවන්. ඒකයි අර මුලින් අපි පැහැදිලි කරපු ගාථාවේ තිබ්බි මේවා පිළිබඳ අත නිබ්බින්දති, නිබ්බිදාවක්ම හට ගන්නවා. නිබ්බිදාව හටගන්නේ පින්වත්නි මේ සසර පැවැත්මේ දුකේ ස්වභාවය තේරුම් ගැනීම මතයි. දැන් මේ පින්වතු මාතෘකාව හැටියට මේ චතුරාර්ය සත්‍ය පරයයම අතු කරමින් දේශනාව කරන්න කියලා තියෙනවනේ. පින්වත්නි එතකොට මේ අවබෝධය කරා ශ්‍රාවකයා හසුරුවන්නේ වෙන මොකක්වත් නෙමෙයි, තමා තුළ ඇතිවෙච්ච දුක. මේ දුකේ යථාර්ථය තේරුම් ගැනීමම තමයි අවබෝධය කරා පුද්ගලයා හසුරුවන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. බෞද්ධකමත් නෙමෙයි. ඊට පස්සේ පාරම්පරික මුහුණුවරත් නෙමෙයි. පුද්ගලයා අවබෝධය කරා හසුරුවන්නේ මේ සීලය වගේ දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා, දානය වගේ දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. දාන සීලාදී දේවල් වලින් තදංග ප්‍රහාණයට උදව්වක් හම්බ වෙනවා. නමුත් ඒක අවබෝධය නෙමෙයි. විස්කම්බන ප්‍රහාණයටත් උදව්වක් හම්බ වෙනවා. අවබෝධය නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණයට, දුක සම්පූර්ණයෙන්ම සංසිඳු වීම පිණිස පුද්ගලයාව හසුරුවන්නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් ක්ලේශ ධර්මයන් නැවත නූපදින ආකාරයටම හිත උපදවා ගැනීම දක්වාම
සරුවාකාර ශූන්‍යතාවයක් හිත තුළ උද්ගත කර ගැනීම දක්වා පුද්ගලයා හසුරුවන්නේ සීලය නෙමෙයි. සීලය මූලික වශයෙන් උදව් කළා හිත භාවිතා කරගන්න. සීලයක් නෙමෙයි අපි කතා කරන දානයක් නෙමෙයි විවිධ පින්කමුත් නෙමෙයි දුකම තමයි අවබෝධය කරා පුද්ගලයා හසුරුවන්නේ. දුකමයි අවබෝධය කරා පුද්ගලයා හසුරුවන්නේ. එතකොට දුකට අපි අත්දකින දුක්ඛ සත්‍ය කියන එක මේක ලෝකේ සදාතනික සත්‍යයක්. ජාති දුක කියන එක ලෝකේ විශ්ව සාධාරණ සත්‍යයක්. ජරා දුක කියන එක විශ්ව සාධාරණීය ස්වභාවයක්. ව්‍යාධි දුක, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, හැඬීම්, වැළපීම්, සෝසුසුම් හෙලීම් මේක ලෝකයට අයිති සත්‍යතාවයක්, සදාතනික සත්‍යයක්. ඒක සදාතනික ඇත්තක් ලෝකේ. නෑ මේකේ එහෙම ජරා දුක කියලා ගන්න නෑ. මේකේ ඇස්සේ පොඩි ආස්වාද ජනක ගතියකුත් තියෙනවා. මේ කොහෙද එහෙම දුකක් වෙන්නේ කියලා පරමාර්ථ වශයෙන් ඒක දුකක් නොවේ කියලා කාටවත් හුවා දක්වන්න පුළුවන්කමක් නෑ. එතකොට ජාති දුකද, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ මේ නොඑක ආකාරයෙන් අනේක ආකාරයෙන් මතුවන දුක්ඛ සත්‍ය තමයි අවබෝධය කරා පුද්ගලයා හසුරුවන්නේ. එහෙනම් හොඳට මේ චතුරාර්ය සත්‍යම ඉගෙන ගැනීමෙන් තොරව එයාට සමුච්ඡේද ප්‍රහාණය කරන්න බෑ. එතකොට මේ දුක පිළිබඳව අවබෝධය උඩටයි පල්ලටයි අනිත් පැත්තට දුක කියන දුක්ඛ සත්‍ය කියන එක මැදින් තියාගෙන ඒ කියන්නේ ජරා මරණ දුක කියන ස්වභාවයේ මැදින් තියාගෙන සරල රේඛාවක් දෙපැත්තට ඇන්දොත් මේ පැත්තට පටිච්ච සමුප්පාද ඒ කියන්නේ ඍණ පැත්තට මං කියන්නේ සරල රේඛාවක් මැදින් දුක කියලා අපි යොමු කරගත්තොත් ඍණ පැත්තට ඍණාත්මකව පටිච්ච සමුප්පාදගතව එක පැත්තකට යනවා ජරා මරණ දුක. ඒකට හේතුව මොකක්ද? ජාතියට හේතුව මොකක්ද? භවය. මෙන්න මේ විදිහට පිටිපස්සට බලන්න පුළුවන්. භවයට හේතුව මොකක්ද? උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාවට හේතුව වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව දැන් මේක රේඛාවක පිටිපස්සට යන්නේ. ස්පර්ශයට හේතුව සලායතන වලට හේතුව මොකද්ද? නාම රූප වලට හේතුව විඥාණයට හේතුව සංස්කාර වලට හේතුව අවිද්‍යාව. ඔන්න පිටිපස්සට. දැන් ඉස්සරහට යන්න එපා. ධනාත්මක ධන පැත්තට. ඒතකොට ධන පැත්තට අපි කතා කරලා දැන් ඍණ පැත්තට යනකොට ඔන්න ඊට පස්සේ ඍණ පැත්තේ ආවසානික අවධිය මොකද්ද? අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප එක සරල රේඛාවක අත්දකින සිද්ධාන්ත ටික. මොකද්ද? අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ. ඔන්න ජරා මරණ කියන ස්වභාවයට ආවට පස්සේ මේ ජරා මරණ කියන ස්වභාවය පැහැදිලිව අවබෝධ කරගන්න තියෙන චතුරාර්ය සත්‍ය පරයය හරහා. ඒතර ජරා මරණ ස්වභාවය දක්වා අත්දැකීම් ටික පිටිපස්සට බලනකොට අවිද්‍යාවේම අග්‍රතම ප්‍රතිලාභය ජරා මරණ. වෙන එකක නෙමෙයි. ජරා මරණ තමයි අවිද්‍යාව තුළින් උද්ගත වෙච්ච අග්‍රතම ප්‍රතිලාභය. ඒතර ජරා මරණ ඇතිවීම දක්වා ක්‍රියාවලිය අවිද්‍යාවෙන් තණ්හාවෙන් ගොඩනගලා හේතුන් සහිතව ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් ඉස්සරහට යනවා නම් මෙතනින් ඉදිරියට භව නිරෝධයේ පැත්තට ශ්‍රාවකයා යනවා නම් දුක්ඛ නිරෝධයේ පැත්තට යනවා නම් තණ්හාව නිරුද්ධ කිරීමේ පැත්තට ශ්‍රාවකයා යනවා නම් දුක පිළිබඳ හිතා හොඳින් එයාට නුවණක් ඇති වෙනවා නම් ඒ නුවණ ඇති වෙන්නේ කවුරු නිසාද? මේ දුක කියලා එක අපි දන්න දෙයක්ද? අපිට නිකන් අවබෝධ වුණ එකක්ද? අපි දන්නවද මෙහෙම දුකක් ගැන? නිකන් අපිට නිදාගෙන ඉන්නකොට නිකන් හීනෙන් පෙනිලා දුක ගැන අපිට අවබෝධ වුණාද? නෑ. ඒකෝ අපිට මේ අපේ හිතේ උපන් එකක්ද? මේක සමහර හාමුදුරුවෝ ඉන්න පුළුවන් තමන්ගේ එකක් වගේ කියන්න. මේවා අපේවා නෙමෙයි. මේවා තථාගතයන් වහන්සේටයි මේ ප්‍රශංසාව යායුත්තේ.
එතකොට මේ දුක කියන එක මේ මට හිතිලා මං හිතලුවක් විදියට මම මේ මගේ හිතේ උපන් එකක්ද මම මේ කියන්නේ? නෑ. එතකොට මේ දුක ගැන අපේ පරම්පරා කතාවක්ද? අපේ අම්මා මට උගන්වලා, අපේ අම්මගේ අම්මා එයාට උගන්වලා, ඊට පස්සේ එයාගේ අම්මා එයාට උගන්වලා ඕම නිකන් එක පරම්පරාවකට අයිති දෙයක්ද නෑ. මේක දුක පිළිබඳ පණිවිඩය දැනගත්තේ කවුද? කාගේ හිතේද මේක උපන්නේ? බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බඳු ධර්මයක් මතු කළේ භාග්‍යවතුන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේටයි පහදින්නේ. මේ බඳු ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ බුදුසිතේ උපන්න නේද කියලා ධර්මයටත් පහදිනවා. මේ ධර්මයේ තුල සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිතයේ තුලදීම දුක නිරුද්ධ කරපු මේ යථාර්ථය අවබෝධ කරපු උත්තමියෝ ඉන්නව නේද කියලා සංඝයාටත් පහදිනවා. ඊට පස්සේ දැන් අර ඍණ පැත්තෙන් අවිද්‍යාවෙන් ඇවිල්ලා මෙතන එකම රේඛාවක නැවතුණානේ ජරා මරණ කියලා. එතනින් ඔන්න ධන පැත්තට ඊළඟ අඩිය තියෙනවා. මොකද්ද? ඊළඟ පියවර සද්ධාව. සද්ධාව. එතකොට මේ සද්ධාව කියන ස්වභාවය පදනම් කරගෙන එයාගේ හිතේ උපදින පාමොජ්ජයක්. මේ ධර්මයේ ඔස්සේ යනකොට අනේ මේ දුක නේද ලිහෙන්නේ කියලා ප්‍රමුදිත භාවයක්, පාමොජ්ජයක්, ප්‍රීතියක් උපදිනවා. ඒක කෙලෙස් මිශ්‍ර නැති ප්‍රීතියක්. සද්ධාව නිසා ඇති වෙච්ච එක. ප්‍රීතිය ඊට පස්සේ පාමොජ්ජේ නිසා හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. ඒක හරිම ආධ්‍යාත්මිකයි මේ වැඩපිළිවෙල. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන කෙනාටයි මේ ප්‍රීතිය උපදින. මොකද එයා දුක පිළිබඳවත්, සමුදය පිළිබඳවත්, නිරෝධය පිළිබඳවත්, මාර්ගය පිළිබඳවත් එයා තුළ උපන් අවබෝධයක් තියෙනවා. ඒ නිසාම පින්වත්නි එයා තුළ පස්සද්ධියක් උපදිනවා. බොහොම සංසිඳිච්ච බවක් ඇති වෙනවා. දැන් ඔන්න උඩට යනවා ශ්‍රාවකයා. අවිද්‍යාවෙන් ඍණාත්මකව ඇතිවෙච්ච මේ ක්‍රියාවලිය දැකගෙන ජරා මරණ වල නැතර වෙලා මේ ජරා මරණ ස්වභාවය සහ මේ න්‍යාය පිළිබඳ පැහැදිලි කරපු ශාස්ත්‍රුන් වහන්සේ එකම විශ්වාසයේ හැටියට සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳ, සංඥා පිළිබඳ ඇතිවෙච්ච අවබෝධය පදනම් කරගෙනමයි දැන් සංසිඳිලා තියෙන්නේ. සංසිඳීම පදනම් කරගෙන යා තුළ හිත සමාහිත වෙනවා. සමාධියකුත් ඔන්න උපදිනවා. දැන් සමාධිමත් ස්වභාවයක් ඒ ශ්‍රාවකයා තුළ තියෙන්නේ. ඒතකොට මේ සමාධිය තුලින් දකින්නේ දැන් විස්කම්බන ප්‍රහාණය, මේ සමුච්ඡේද ප්‍රහාණය දක්වා යන ශ්‍රාවකෙක්. විස්කම්බන ප්‍රහාණය නෙමෙයි මෙතන ධ්‍යාන මේවා වලින් දැන් මෙතන මහා ලොකු උපකාරයක් නැහැ. මේ ධ්‍යාන වැඩකුත් නැහැ දැන් මෙතනින් එහාට අවශ්‍ය වෙන්නේ. දැන් ධ්‍යාන උදව් වුණේ මොකටද? ධ්‍යානයේ උපකාරාර්ථයේ වැදගත්ුනේ පින්වත්නි එයාගේ ජීවිතයේ තුල විස්කම්බන ප්‍රහාණයට නෑ. ඒක නෙමෙයි අපිට උමනා. විස්කම්බන ප්‍රහාණය කරගත්තට වැඩ නැහැ. ආයෙ මැරිලා ඉපදිනකොට ආයෙත් කෙලෙස් ධර්ම සහිතව දුකම හට ගන්නවා නම් ඒක මේ දීර්ඝ කාලීන වුණත් දුක හට නොගෙන තිබ්බා කියන එක විකල්ප නෑ. ඇත්තටම නැති වෙලා යන විදියට ආයෙ උපදින්නෙම නැති විදියට හිත හදාගන්න නියුමනා. එතනට උදව් කරන්නේ ශ්‍රද්ධාව. එතකොට දැන් මෙතන සමාධිය තුලින් එයා මොකක්ද සමාධිය තුලින් දකින්නේ? සමාධිය තුලින් යා දකින්නේ ඒ හිතේ එකඟභාවය තුලින් දකින්නේ සමාහිත භාවය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල අනිත්‍යතාවයයි දුකයි අනාත්මයි. ඔන්න එතන තමයි විපස්සනාව, සමාධියේ විපස්සනා නියෝජනය. ඒ නියෝජනය පදනම් කරගෙන මෙයාට පැහැදිලි නුවණක් වෙනවා. ඇත්ත මේක අනිත්‍යමයි, දුකක්මයි, අනාත්මයිමයි. මෙතන මේ ගණ්ඩ සාරයක් නැහැ, හරයක් නැහැ, යහපත් කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා යා ඒ ඔස්සේම ඇති වෙනකොට අන්න අපි අර මුලින් කියපු සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛා, යදා පඤ්ඤාය පස්සති. එතකොට සම්මාදිට්ඨික ශ්‍රාවකයාට මේක තේරෙනවා. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. අන්න නිබ්බින්දති කලකිරීමක් හට ගන්නවා. නිබ්බිදා මොකක් නිසාද? අති අනිත්‍යතාවයේ දුක, සියලු ධර්මයන්ගේ අනාත්මය තේරුම් ගැනීම මත. නිබ්බිදාව කියන්නේ අපි දැන් මේක මම මේ වචනේ නිතර පාවිච්චි කරලා තිනවා. මේක කලකිරීම. එතකොට ඒ කලකිරෙනවා අනිත්‍යතාව, මේ දුක ගැන කලකිරෙනවා. දුකට විකල්පයක් විදියට ආවා. මේ දුක සකස් වෙන විදියක් දැන් එයා දන්නවා. කලකිරෙනවා. නිබ්බිදාවක්. නිබ්බිදාව නිසාම පින්වත්නි යාට විරාගයක් උපදිනවා. විරාගයක්. මේ ලෝකයේ කෙරෙහි නොඇල්මක් හට ගන්නවා. ඇලිච්ච තැන්වල කර්මනේ හැදෙන්නේ.
ඇලීමේ ප්‍රමාණයට අනුව දුක තමන්ගේ පස්සෙන් දුවගෙන එනවනේ. නොඇලින්න දුකනේ ඈත් වෙන්නේ. එතකොට එතන විරාගයේ නිසා ඒ විරාග ස්වභාවය පදනම් කරගෙනම යා තුල විමුක්ත ස්වභාවයක්, හිත තුල මිදුණු ස්වභාවයක් හට ගන්නවා. ඒ මිදීමම පදනම් කරගෙන කායස්මින් කයේ ඥානං, ක්ෂය වීමේ ඥානයක් උපදිනවා. එතකොට යා ආරහත්වයටපත් වෙලා ක්ෂය වීමේ ඥානය. එතකොට එතනද යා ශ්‍රාවකයා හැදුවේ චතුරාර්ය සත්‍ය, දුක පිළිබඳ ඥානය. එතකොට දුක පිළිබඳ ඥානය, සමුදය පිළිබඳ ඥානය, නිරෝධය පිළිබඳ ඥානය, මාර්ගය පිළිබඳ ඥානය. එතකොට ඒ ඥානයට උපකාරාර්ථයෙන් ධ්‍යානවල උපකාරයත් වැදගත්, සීල සමාධි මේ දාන සීල ආදී දේවල් වලත් උපකාරය වැදගත්. මොකද තදංග ප්‍රහාණය, తాවකාලිකව ප්‍රහාණය කරගන්න හිත ටික ටික පුහුණු කරපු ශ්‍රාවකයෙකුට තමයි විස්කම්බන ප්‍රහාණය පැත්තට නැමෙන්න පුළුවන්. එතන ධ්‍යාන සිත් වලින් උපකාරය හැදුනන් පස්සේ සමුච්ඡේද ප්‍රහාණයට ශ්‍රාවකයාට හිත සම්පූර්ණ කෙලෙසුන්ගෙන් සම්පූර්ණ මිදිච්ච ක්ෂය වීමේ ඥානයක් උපදවා ගැනීම දක්වා හිත හසුරුව ගන්න පුළුවන්. ඒ බඳු තත්වයකට හිත සකස් කර ගැනීම පිණිස අද මේ උතුම් දේශනාව උපකාර වේවා.